හරි බලන්න 2013 ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න පත්තරේ 4 වෙනි ස්ට්‍රක්චර්ඩ් එක අපිට කියනවා එක රූපේ පෙන්වා ඇති පරිපථයේ R1 R2 R3 සහ R4 මගින් ප්‍රතිරෝධයන් නිරූපණය කරන අතර E මගින් නිරූපණය වන්නේ කෝෂයේ විද්‍යුත්ගාමක බලයද. පළවෙනි ඒ කොටස අහනවා B හි විභවය D හි එමාගයට සමාන නම් R1 R2 R3 R4 සම්බන්ධ කරන ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න කියලා. අර වින්ස්ටන් හේතු මූලධර්මයේ ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න කියලා තියෙන රූල් කීපයකින්. දැන් මේක මෙහෙමනේ. දැන් අපි දන්නවා මේ B වලින් නම් D ට ධාරාවක් ගලන්නේ නැහැ. එතකොට මෙතනින් උඩට යන ධාරාව I නම් I1 නම් මේ R2 හරහා යන ධාරාවත් I1ම තමයි. ඒ වගේම මෙතනින් පහළට එන ධාරාව I2 නම් R4 හරහා ගලන ධාරාවත් I2ම තමයි. හරිද? B වලයි D වලයි විභව සමානයි කියලා දෙනවා. දැන් B වලයි D වලයි විභව සමාන නම් A කියන්නේ පොදු පොයින්ට් එකනේ, පොදු ලක්ෂණේ. එහෙනම් අනිවාර්යෙන් AB අතර විභවාන්තරය සමාන වෙන්න ඕනේ AD අතර විභවාන්තරයට. VAD සමානයි VAB සමානයි VAD වෙන්න ඕනේ. AB අතර විභවාන්තරය අපිට ලියා ගන්න පුළුවන් I1 R1. ඕක සමානයි AD අතර විභවාන්තරය I2 R3. මේක පළවෙනි සමීකරණය. ඔය විදිහටම BD ගේ විභව සමාන නම් C කියන්නේ පොදු ලක්ෂය. එනම් BC අතර විභවාන්තරය VBC සමාන වෙන්න ඕනේ DC අතර විභවාන්තරයේ VDC ට. VDC ට. ඒතර VBC ගත්ත හැකි I1 R2. I1 R2. ඕක සමානයි DC අතර විභවාන්තරය I2 R4. මේක දෙවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. හරිද? එතකොට පළවෙනි සමීකරණයේ දෙවෙනි සමීකරණයේ බෙදුවා නම් ධාරා ටික කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා අපිට ප්‍රකාශනයක් එනවා R1 බෙදීම R2 සමානයි R3 බෙදීම R4 කියලා. හරිද? මෙන්න අපෙන් අහන ප්‍රකාශනය. හරිද? ඊට පස්සේ B කොටසේ B කොටසේ අපිට නම් කියනවා R3 සහ R4 ට අනුරූප ප්‍රතිරෝධක දෙක රූපේ පෙන්වා ඇති පරිදි ඒකාකාර ප්‍රතිරෝධක කම්බියකින් විස්ථාපනය කර නොදන්නා ප්‍රතිරෝධයක අගය R2 කියලා අරගන්නලු. R2 නොදන්නා ප්‍රතිරෝධයක අගය සෙවීමට ඉහත සඳහන් පරිපථය භාවිතා කරන්න පුළුවන්ලු. සියලුම ප්‍රතිරෝධකයන් සහ ප්‍රතිරෝධක කම්බිය සම්බන්ධ කර ඇත්තේ මහත තඹ පටි භාවිතා කිරීමෙන් කියලා කියනවා. ප්‍රතිරෝධක කම්බියේ දිග නිශ්චිතවම මීටර් 1යිලු. මේ වැල් වටාරම් ටික දීලා තියෙන මීටර් හේතුවක් කියලා කියන්නේ. මේ ටික ඔක්කොම දීලා තියෙන මීටර් හේතුවක් කියලා කියන්නේ. හරිද? නිශ්චිතවම මීටර් 1යිලු. සංරචක සම්බන්ධ කිරීමේදී සම්බන්ධක කම්බි වෙනුවට තඹ පටි භාවිතා කිරීමට හේතුව. දැන් මෙන්න මේ තඹ පටි පාවිච්චි කරන්න හේතුව අහන්නේ. ඝනකම් තඹ පටි. හරිද? දැන් ඝනකම් වුණාම හරස්කඩ වර්ගඵල වැඩි වෙලා ප්‍රතිරෝධය අඩු වෙනවා. තඹ කියන්නේ කොහොමවත් ප්‍රතිරෝධකතාවය අඩු ලෝහයක්. එහෙනම් එයාගෙනුත් ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒතකොට තඹ පටි ඝනකම් තඹ පටි පාවිච්චි කරලා තියෙන මේ සම්බන්ධක වල ප්‍රතිරෝධේ නොසලකා හරින්න පුළුවන් වෙන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනි සම්බන්ධක පටිවල සම්බන්ධකවල ප්‍රතිරෝධය නොසලකා හැරීමට. සම්බන්ධකවල ප්‍රතිරෝධය නොසලකා හැරීමට. ඊට පස්සේ C කොටසේ අහනවා xi තමයි නිවැරදිව හඳුන්වන්නලු. එතකොට මෙතන x ගෙන් තමයි සන්තුලන ලක්ෂ්‍ය අරගන්නේ. එතකොට x ගේ තියෙන්න ඕනි සන්තුලන ලක්ෂයක් හරියට නිරීක්ෂණය කරන්න නම් මැද බිංදු ගැල්වනවා මීටරයක්.
ඊළඟට මැද බිඳු ගැලනෝමීටරෙත් එක්ක ආරක්ෂක ප්‍රතිරෝධයක් ආරක්ෂක පරිපථයක් අපි පාවිච්චි කරනවා අර අධික ධාරාව වලින් ගැලනෝමීටරය ආරක්ෂා කරගන්න. මෙතන මැද බිඳු ගැලනෝමීටරය කියලා ලිව්වත් ලකුණු හම්බ වෙනවා කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් අර නිවැරදිව හඳුන්වන්නයි කියලා තියෙන නිසා ඔතන x කියන යුනිට් එක අපි හරියටම ලියන්න ඕනි. හරිද? එතකොට දැන් මේ අවුරුද්ද නම් ගැටලුවක් වෙලා තිබ්බේ නැහැ. මැද බිඳු ගැලනෝමීටරයටත් ලකුණු දීලා තිබ්බා. මට මතක විදිහට ලකුණු දීලා තිබ්බා. මැද බිඳු ගැලනෝමීටරයට. හැබැයි ඉතින් මෙතන නිවැරදිවම හඳුන්වන්නයි කියන නිසා x කියන යුනිට් එක එන්න ඕනි ආරක්ෂක පරිපථය සමග මැද බිඳු ගැලනෝමීටරේ. එතකොට හරියටම ලියාගත්තොත් එන්න ඕනේ උත්තරේ ආරක්ෂක පරිපථය සහිත මැද බිඳු ගැලනෝමීටරය. x යුනිට් එක වෙන්නේ ආරක්ෂක පරිපථය සහිත මැද බිඳු ගැලනෝමීටරය. ඊළඟට D කොටසේ අහනවා ප්‍රස්ථාරයක් ඇඳීම මගින් නොදන්නා R2 හි අගය නිර්ණය කිරීමට නම් R1 සඳහා ඔබ භාවිතා කරනු ලබන්නේ ප්‍රතිරෝධ පෙට්ටියක්ද නැතහොත් ධාරා නියාමකයක්ද පිළිතුරට හේතු දෙන්න. දැන් මෙතන ප්‍රස්ථාරයක් අඳිද්දී සාත්ත විචල්්‍ය වෙන්නේ අපි වෙනස් කරන්නේ R2 R1 ප්‍රතිරෝධය තමයි අපි වෙනස් කරන්නේ. ඒ අනුව වෙනස් වෙන පරායත්ත විචල්්‍ය වෙන්නේ L. එහෙනම් x අක්ෂයට ගන්න R2 y අක්ෂයට අරගන්න L. එතකොට x අක්ෂයේ සාත්ත විචල්්‍ය අපි දන්නා කියන්න අපි අගය කියෝ තමයි වෙනස් කරන්න ඕනේ. එතකොට එයාගේ අගයන් අපි දැනගන්න ඕනේ. x y අක්ෂවල අගයන් දැනගන්න ඕනේ. එහෙනම් මෙතන ප්‍රතිරෝධය විතරක් වෙනස් කළා හරියන්නේ නැහැ. ඒ ප්‍රතිරෝධයේ අගය දැනගෙන වෙනස් කරන්න ඕනේ. ධාරා නියාමකයකට ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන්. ධාරා නියාමකයකට ප්‍රතිරෝධය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ධාරා නියාමකයට හැකියාවක් නැහැ. ධාරා නියාමකයට හැකියාවක් නැහැ ප්‍රතිරෝධය අගය පෙන්වන්න. ඒ කියන්නේ එයාගේ ප්‍රතිරෝධය වැඩි කරන්න අඩු කරන්න පුළුවන්. වැඩි කරාට කීයද තියෙන්නේ? ඕම් කීයද කියලා පෙන්වන්න හැකියාවක් නැහැ. වැඩි කරාට ඕම් කීයද කියලා පෙන්වන්න හැකියාවක් නැහැ. හරිද? ඒතකොට ප්‍රතිරෝධය අගය පෙන්වීමේ හැකියාව නැහැ ධාරා නියාමකයට. හැබැයි ප්‍රතිරෝධ පෙට්ටියට ප්‍රතිරෝධ අගය වෙනස් කරන්න පුළුවන් වගේම අගය කීයද කියලා අරගන්න පුළුවන්. ඒ කියන්නේ ඕම් 5ද 10ද 7ද 8ද 20ද 30ද ඒ අවශ්‍ය අගය අපිට අරගන්න පුළුවන්. එහෙනම් මෙතන ප්‍රස්ථාරයක් අඳින්න නම් ප්‍රතිරෝධ විතරක් වෙනස් කළා හරියන්නේ නැහෙනි. ප්‍රතිරෝධය අගය කියව ගන්නත් ඕනේ. ප්‍රතිරෝධය අගය කියවන්නත් ඕනේ. එහෙනම් ප්‍රතිරෝධයක අගය කියවා ගනිමින් වෙනස් කරගන්න නම් පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ ධාරා නියාමකයෙන් නෙමෙයි ප්‍රතිරෝධ පෙට්ටිය. ඒතකොට උත්තරේ වෙන්න ඕනේ D වලට ප්‍රතිරෝධ පෙට්ටිය. හේතුව R1 හි අගය කියවා ගනිමින් වෙනස් කළ යුතුය. R1 අගය R1 ප්‍රතිරෝධයේ අගය වටිනාකම දැනගනිමින් වෙනස් කළ යුතුය. හේතුව වෙන්නේ R1 වෙනස් කරන්න ඕනි. වෙනස් කළා විතරක් හරියන්නේ නැහැ. එයාගේ අගයත් දැනගන්න ඕනි. එහෙනම් උත්තරේ ලියන්න වෙනවා R1 වෙනස් කරන්න ඕනි. R1 වෙනස් කළ යුත්තේ අගය කියවා ගනිමින්. එහෙම නැත්නම් අගය දැනගනිමින් R1 වෙනස් කළ යුතුය. මේක තමයි හේතුව. එහෙම නැත්නම් අනිත් හේතුව ලියන්නත් පුළුවන්. ඉතින් මේ ධාරා නියාමකයේ අගය කියවන්න බෑ කියලා ලියුවත් ගැටලුවක් නෑ. ධාරා නියාමකයක අගය පෙන්වන්නේ නැත වගේ අදහසක් ලියුවත් ගැටලුවක් නෑ. හැබැයි අනිත් පැත්තට ලියද්දී ලියන්න වෙන්නේ ප්‍රතිරෝධ පෙට්ටිය මගින් අගය කියවා ගනිමින් ප්‍රතිරෝධය වෙනස් කළ හැකියි. ඊට පස්සේ අපෙන් අහනවා R1 R2 සහ සන්තුලන දිග L සම්බන්ධ කරන ප්‍රකාශනයක් ලියා දක්වන්න. දැන් මේක මීටරයයි මේක මීටරයයි අපි තුමු සෙන්ටිමීටර වලින් මැන්නයි කියලා. සෙන්ටිමීටර වලින් මැන්නොත් මෙන්න මෙතන ඉතුරු කොටස දිගෙන්නේ සෙන්ටිමීටර් 100 රිනෙල් කියලා. සෙන්ටිමීටර වලින් මැන්නොත් 100 රිනෙල් කියලා. එහෙනම් මෙන්න මෙතන සම්බන්ධතාවයක් ලියන්න තියෙන්නේ. සම්බන්ධතාවය වෙන්න ඕනේ එතකොට R1 බෙදීම R2 R1 බෙදීම R2
සමානයි මෙතන ප්‍රතිරෝධ දිගට සමානුපාතයිනේ. එහෙනම් L බෙදීම L මේක මැනලා තියෙන සෙන්ටිමීටර වලින්. ඕක කවුරු හරි මීටර වලින් අගය මැනලා මෙන්න මෙහෙම දැම්මත් ගැටලුවක් නෑ. R1 බෙදීම R2 සමානයි L බෙදීම 1 L කියලා ලියලා තියෙනවා නම් ඒත් ගැටලුවක් නෑ. ඒත් ගැටලුවක් නෑ ලකුණු හම්බ වෙනවා. එතකොට මේකේ මැනලා තියෙන මීටර වලින්. හරිද? උඩේක මැනලා තියෙන සෙන්ටිමීටර වලින්. සෙන්ටිමීටර වලින් මැනලා R1 බෙදීම R2 සමානයි L බෙදීම L කියලා ලිව්වත් ගැටලුවක් නෑ. මීටර වලින් මැනලා R1 බෙදීම R2 සමානයි L බෙදීම 1 L කියලා ලිව්වත් ගැටලුවක් නෑ. ඊට පස්සේ අපෙන් අහනවා රෝම ඉලක්කම් දෙකේ සායත්ත විචල්‍ය R1 සායත්ත විචල්‍යයේ R1 සායත්ත විචල්‍යයේ පරස්පරය වෙන 1 යට R1 ප්‍රස්ථාරයේ x අක්ෂය ලෙස ගෙන ප්‍රස්ථාරයක් ඇඳීමට සුදුසු වනසේ ඉහත ප්‍රකාශනය නැවත සකස් කරන්නලු. ඒ කියන්නේ R1 සායත්ත විචල්‍යයේ x අක්ෂය පරස්පරයට අරගන්නලු. x අක්ෂය පරස්පරයේ විදිහට R1. ඒ කියන්නේ x අක්ෂය විදිහට ගන්න කියන්නේ 1 යට R1. එහෙම එන විදිහට ප්‍රස්ථාරයක් අඳින්න මේක වෙනස් කරන්නයි කියලා තියෙන්නේ. ඉතින් R1 ගේ පරස්පරය ගන්න කියනවා නම් මම මේක හරස් ගුණෙත් දාන්න. මම මේක අරගන්න මුලින්ම. එතකොට අපිට දාන්න පුළුවන් මේ සෙට් එක වමට දාලා වමේ තියෙන සෙට් ටික දකුණට දැම්මොත් L බෙදීම L ඕක සමානයි R2 බෙදීම R1. මෙතන L ගෙන් බෙදමු. එතකොට එනවා 100 බෙදීම L ඍණ 1යි. ඕක සමානයි R2 බෙදීම R1. එතකොට මේ එක ඉලක්කම එහාට දාන්න දෙනවා ධන එකක් වෙනවා. 100ෙන් බෙදුවාම 1යට L සමානයි R2 බෙදීම 100 වතාවක් R2 බෙදීම 100 වතාවක් 1යට R1 ධන 1 බෙදීම 100ක් එනවා. හරිද? ඔන්න ප්‍රස්ථාරය x අක්ෂයට අරගෙන තියෙන්නේ 1යට R1 x අක්ෂයට අරන් තියෙන්නේ 1යට R1 y අක්ෂයට අරන් තියෙන්නේ 1යට L R2 බෙදීම 100 කියන්නේ අනුක්‍රමණය වගේ අන්තක්ඛණ්ඩය 1 බෙදීම 100ක් වෙනවා. ඔය සෙන්ටිමීටර වලින් මැනලා තිබ්බොත් දිග සෙන්ටිමීටර වලින් මැනලා තිබ්බොත් ප්‍රස්ථාරය එන්නේ ඔය සමීකරණය යටතේ. හරිද? ප්‍රස්ථාරය එන්නේ ඔය සමීකරණය යටතේ. කවුරු හරි එක්කෙනෙක් මීටර වලින් මැනලා තිබ්බනම් අපිට ගන්න වෙන්නේ මෙන්න මේ ප්‍රකාශනේ. එතකොට ඕක අර විදිහටම සුළු කරාම වම් පැත්තට එනවා 1 ඍණ L බෙදීම L. ඕක සමානයි දකුණු පැත්තට එනවා R2 බෙදීම R1. R2 බෙදීම R1. එතකොට L ගෙන් බෙදුවාම 1යට L ඍණ 1 සමානයි R2 බෙදීම R1. එතකොට මට මෙතනින් එනවා 1යට L සමානයි R2 වතාවක් 1යට R1 ධන 1 කියලා. එතකොට එතනත් අර වගේම තමයි x අක්ෂයට එන්නේ 1යට R1 මේක අන්තක්ඛණ්ඩය R2 කියන්නේ අනුක්‍රමණය 1යට L y අක්ෂය. ඔහම අක්ෂය වෙන් කරන්නත් පුළුවන්. එතකොට මෙහෙමයි උඩ එක මේකෙන් අරන් තිබ්බොත් යට එකට උත්තරේ මේක. උඩ එක මේ විදිහට අරන් තිබ්බොත් යට එකට උත්තරේ මේක. ඊට පස්සේ අපෙන් අහනවා ප්‍රස්ථාරය මගින් R2 මනින්නේ කොහොමද කියලා. දැන් මෙතන බලන්න පළවෙනි එකේ R2 බෙදීම 100 අනුක්‍රමණයට සමාන වෙලා තියෙනවා. එහෙනම් මෙතන R2 සමාන වෙන්නේ කාටද? අනුක්‍රමණය R2 සමාන වෙන්නේ අනුක්‍රමණය ගුණ කිරීම 100ට. අපි ගාන හදලා තියෙන්නේ මේ විදිහට නම් මෙතන කෙලින්ම අනුක්‍රමණය තමයි R2 වෙලා තියෙන්නේ. එහෙනම් R2 සමාන වෙන්නේ අනුක්‍රමණයට. මේ R2 සමානයි M කියලා එහෙම ලියන්න එපා. M හඳුන්වන්න වෙනවා අනුක්‍රමණය කියලා. එහෙම ලිව්වොත් එහෙම නැත්නම් වචනෙම ලියලා දාන්න. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා F කොටසේ
L සඳහා කුඩා අගයන් ලබා දෙන R1 අගයන් තෝරා නොගැනීමට හේතු දෙකක්. එන සන්තුලන දිග අඩුවෙන් තියන්න හොඳ නැති හේතු දෙකක් අහන්නේ. සන්තුලන දිග අඩුවෙන් පවත්වා ගන්න හොඳ නැති හේතු දෙකක්. හරිද? ඕගොල්ලන්ට මතක ඇති මීටර් හේතු ප්‍රැක්ටිකල් එකේ සන්තුලන දිග අර 40 50 64 වගේ නම් හොඳයි කියලා කිව්වා. එන සෙන්ටිමීටර් 5 10 වෙන්නේ නැතුව එහෙම නැත්නම් 95 90 95 මේ කෙලවරට යන්නේත් නැතුව සන්තුලන ලක්ෂ්‍ය මෙතන මේ කෙලවරට ගියත් ඒත් අවුල්. වම් කෙලවරට ආවත් ඒත් අවුල්. හරිද? මැද තියෙනවා නම් තමයි හොඳයි කියලා කිව්වේ. ඒකට හේතුව ප්‍රධානම හේතුව මේ සම්බන්ධක ලක්ෂ්‍යවල ආන්ත දෝෂ හට ගන්නවානේ. අපි ආන්ත දෝෂය මේ ප්‍රැක්ටිකල් එකේ නොසලකා හරින. හිතන්න ආන්ත දෝෂය සෙන්ටිමීටර් 1යි කියලා. ආන්ත දෝෂය සෙන්ටිමීටර් 1යි. සන්තුලන දිග එනවා සෙන්ටිමීටර් 5ක්. එතකොට අපි 5ව සලකලා එක නොසලකා හරින්න බෑ. මොකද 5යි 1යි කියන්නේ ලොකු වෙනසක් නැහැ. හැබැයි 50යි 1යි නම් ඔන්න එක නොසලකා හරින්න පුළුවන්. හරිද? ඒක එච්චර ගැටලුවක් නැහැ. එතකොට සන්තුලන දිග 5 වගේ තිබ්බොත් ආන්ත දෝෂය සලකන්න සිද්ධ වෙනවා. ආන්ත දෝෂය නොසලකා හරින්න බැරි වෙනවා. සන්තුලන දිග 95 වුණොත් 95යි 1යි ගත්තාම මේ පැත්තේ ආන්ත දෝෂ නොසලකා හරින්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් 5යිනේ දිග. ඒතර මේ පැත්තේ ආන්ත දෝෂ නොසලකා හරින්න බෑ. එහෙනම් සන්තුලන ලක්ෂ්‍ය වම් කෙළවරට ආවත් වම් පැත්තේ ආන්ත දෝෂ නොසලකා හරින්න බැරිද? සන්තුලන ලක්ෂ්‍ය දකුණු කෙළවරට කිට්ටු වුණොත් දකුණු පැත්තේ ආන්ත දෝෂ නොසලකා හරින්න බැරි වෙනවා. එහෙනම් දෙපැත්තෙම ආන්ත දෝෂ නොසලකා හරින්න නම් සන්තුලන ලක්ෂ්‍ය වම් කෙළවරට එන්නත් බෑ දකුණු කෙළවරටත් එන්න බෑ. එහෙනම් සන්තුලන ලක්ෂ්‍යයට දෙපැත්තෙන් නම් තියෙන්න ඕනි වැඩි දිගක් යන්නේ සන්තුලන ලක්ෂ්‍ය තියෙන්න ඕනි හරි මැද වගේ. සන්තුලන ලක්ෂ්‍ය තියෙන්න ඕනේ හරි මැද වගේ. සන්තුලන ලක්ෂ්‍ය තියෙන්න ඕනි හරි මැද වගේ. හරිද? එහෙනම් පළවෙනි හේතුව අපි ලියමු ආන්ත දෝෂය නොසලකා හැරීමට මේක යන්නේ L1 සඳහා L සඳහා කුඩාගයන් ලබා නොගැනීමට හේතු දෙකක් නේ. සන්තුලන දිග කුඩාවට තෝර නොගන්න හේතු දෙකක් නේ. එතකොට පළවෙනි හේතුව ලියන්න දෙකලවර ආන්ත දෝෂ ඉවත් කිරීමට එහෙම නැත්නම් දෙකලවර ආන්ත දෝෂ නොසලකා හැරීමට පළවෙනි හේතුව ආන්ත දෝෂ නොසලකා හැරීම. දෙකලවර ආන්ත දෝෂ නොසලකා හැරීමට ඊට පස්සේ සන්තුලන දිග අඩු වෙන්න දුරමනේ දිගමනේ ප්‍රතිශත දෝෂෙත් අඩු වෙනවනේ. මේ ප්‍රතිශත දෝෂෙ වැඩි වෙනවනේ. සන්තුලන දිග අඩු වෙන්න දිගමනින ප්‍රතිශත දෝෂය එහෙම නැත්නම් භාගික දෝෂය වැඩි වෙනවා. හරිද? එතකොට අඩු සන්තුලන දිගක් තෝරගත්තොත් භාගික දෝෂෙත් බලපානවා. එහෙනම් සන්තුලන දිග අඩුවෙන් තෝරගන්නේ නැති වෙන දෙවෙනි හේතුව තමයි දිගමැනීමේදී ඇතිවන ප්‍රතිශත දෝෂය එහෙම නැත්නම් භාගික දෝෂය අවම කිරීමට. දිගමැනීමේදී ඇතිවන ප්‍රතිශත දෝෂය එහෙම නැත්නම් භාගික දෝෂය අවම කිරීමට. දිගමැනීමේදී ඇතිවන ප්‍රතිශත දෝෂය එහෙම නැත්නම් භාගික දෝෂය අවම කිරීමට. හරිද? එහෙම නැත්නම් ඕකේ අපි දන්නවනේ දැන් වඩා සංවේදී වෙම නැත්නම් වඩා නිවැරදිව පාඨාංක ගන්න නම් සන්තුලන ලක්ෂ්‍ය හරි මැද වගේ තියෙන්න ඕන කියලා. ඒක දන්නවනේ. ඒතකොට වඩා නිවැරදිව පාඨාංක ගන්න සන්තුලන ලක්ෂ්‍ය හරි මැද තියෙන්න ඕන. මැද තියෙන්න ඕන. සන්තුලන ලක්ෂ්‍ය මැදට වෙන්න තිබ්බොත් තමයි වඩා නිවැරදි වෙන්නේ. වඩා නිවැරදි කියන්නේ මෙයා හොඳ සංවේදී කියන එක. සංවේදී කියන්නේ මෙයාගේ නිවැරදි පාඨාංක දෙනවා කියලා කියන්නේ නිවැරදි පැත්තට සංවේදී කියන එකනේ. හරිද? එතකොට මතක තියාගන්න මේකේ සන්තුලන ලක්ෂ්‍ය මැදට හරි මැද වගේ තිබ්බොත් තමයි උපකරණය මගින් නිවැරදිවම පාඨාංක. ඒ කියන්නේ අපි කොහොමද ඒ කියන්නේ? දැන්
හිතන්නකෝ මෙහෙම. අපි සන්තුලන ලක්ෂ්‍ය වම් කෙළවරට වගේ තිබ්බොත් සන්තුලන ලක්ෂ්‍ය වම් කෙළවරට වගේ තිබ්බොත් ඒකේ තේරුම R1 ඉතා කුඩායි R2 ඉතා විශාලයි කියලානේ. මේ දෙන්න අතර අනුපාතය වැඩි කියලානේ වම් කෙළවරේ තිබ්බොත් දකුණු කෙළවරේ තිබ්බොත් ඒ අනුපාතය අනිත් පැත්තට වැඩි. හරිද? මෙයා ඉතා කුඩායි මෙයා ඉතා විශාලයි. එතකොට මේ දෙන්න අතර ආසන්න අගයක් පෙන්වන්නේ සන්තුලන ලක්ෂ්‍ය මැද තිබ්බොත්නේ. හරි මැද තිබ්බොත් දෙන්න හරියටම සමාන වෙන්න කිට්ටු වෙනවා. ආසන්න අගයක් පෙන්වන්නේ සන්තුලන ලක්ෂ්‍ය මැද තිබ්බොත්නේ. ඒතර මේ දෙන්නගේ සන්තුලන ලක්ෂ්‍ය මැද තියෙනකොට මේ දෙන්නගේ ප්‍රතිරෝධ දෙක ආසන්න අගයන් වෙනවා. මේ දෙකේ ප්‍රතිරෝධ දෙකත් ආසන්න අගයන් වෙනවා. ඒතර උඩ අනුපාතෙත් එක වගේ, ඒ කියන්නේ එකට එක වගේ, යට අනුපාතෙත් එකට එක වගේ. අන්න එහෙම තියෙද්දි තමයි ගැල්වනෝමීටරය තුළින් හොඳ සංවේදීතාවයක් පෙන්වන්නේ. හොඳ සංවේදීතාවයක් පෙන්වන්නේ. එහෙනම් වඩා නිවැරදි සංවේදීතාවයක් පෙන්වන්න නම් වඩා නිවැරදිව හොඳ සංවේදීතාවයක් පෙන්වන්න නම් සන්තුලන ලක්ෂ්‍ය මැදට එන්න ඕනේ. දැන් අපෙන් අහන්නේ හේතු දෙකයි. ඔය හේතු දෙක ලිව්වනම් උඩ හේතු දෙක ලිව්වනම් ඇති. හැබැයි ඔන්නම් තුන්වෙනි හේතුවක් විදිහට ලියාගන්න මෙහෙම සන්තුලන ලක්ෂ්‍ය මැදට වගේ වෙනකොට ප්‍රතිරෝධ අතර අනුපාත එකට කිට්ටු වෙනවා. එකට එක කිට්ටුවට එනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධ සමානාගයන් බවට පත් වෙනවා. ආසන්න වශයෙන් සමාන වෙනවා. ඒ ප්‍රතිරෝධ දෙක කියන්නේ R1 R2 ප්‍රතිරෝධ ආසන්න වශයෙන් සමාන වෙද්දි තමයි ගැල්වනෝමීටරය විසින් හොඳ සංවේදීතාවයක් පෙන්වන්නේ. ඒකට හේතුව මේකයි. හිතන්නකෝ දැන් මෙහෙම මෙයා වෝල්ට් 10යි. මෙයා වෝල්ට් 10යි. ප්‍රතිරෝධ දෙක ආසන්න වශයෙන් සමාන නම් මෙතන වෝල්ට් 5යි. මෙන්න මෙතන වෝල්ට් 5යි. හිතන්න මෙයා වෝල්ට් 10යි. ආසන්න වශයෙන් ප්‍රතිරෝධ දෙක සමාන නම් වෝල්ට් 5යි. එතකොට ගැල්වනෝමීටරේ මේ පැත්තේ ස්පර්ශ කරොත් විභවාන්තරය කීයද? මෙතන 10යි මෙතන 5යි වෙනස 5යි. මේ පැත්තේ ස්පර්ශ කරොත් මෙතන 10යි මෙතන 5යි මෙතන බිඳුවයි වෙනස 5යි. මේක තේරුණාද නැද්ද? හිතන්නකෝ මෙහෙම. සන්තුලන ලක්ෂ්‍ය හරි මැද්දට අපි ගන්නවා. හරිද? අපි එතකොට මේක නිකන් R1 මේක R2 සන්තුලන ලක්ෂය හරි මැද තියෙන්නේ එතකොට. හරිද? කෝෂයක් තියෙනවා. අපි මේක මේ පැත්ත බූගත කරලා කියලා හිතමු. මේක 10යි වෝල්ට්. අපි හිතමු තව අවස්ථාවක සන්තුලන ලක්ෂය කෙලවරකට වෙලා තියෙනවා. අපි හිතමු වම් කෙලවරට කියලා. සන්තුලන ලක්ෂය R1 R2 වම් කෙලවරට වෙලා තියෙන්නේ. හරිද? වම් කෙලවරට වෙලා තියෙන්නේ. හරිද? දැන් මෙහෙම හරි මැදට වගේ වෙන්න නම් අපි හිතමු මෙයා ඕම් 100යි මෙයා ඕම් 100යි වගේ. වම් කෙලවරට වෙනවා කියන්නේ මෙයාගේ අගය අඩුයි. අපි හිතමු මෙයා ඕම් 100යි මෙයා ඕම් 900යි වගේ. නිකමට දලාගයන් ටිකක් අරගමු. හරිද? 100යි 900යි වගේ. හරිද? එතකොට අපි දන්නවා මේ කෙලවරේ විභවාන්තරය බිඳුවයි විභවයේ බිඳුවයි භූගත කරලා තියෙන නිසා මේ කෙලවර කෝෂය හරහා මෙහෙට තියෙන නිසා වෝල්ට් 10යි. 100 නම් මේ සංදියේ වෝල්ටීයතාවය වෝල්ට් 5යි. මෙතන ගත්තොත් මෙතන බිඳුවයි වෝල්ට් මෙතන 10යි වෝල්ට් කෝෂය හරහා මෙතන 10ක් එනවනේ. මේ සංදිය ගත්තාම වෝල්ටීයතාව වෙනස් වෙන්නේ බෙදෙන්නේ 1ට 9ට. එහෙනම් මෙන්න මෙතන 9යි වෝල්ට් වෙනවා. 1ට 9ට බෙදෙන්න ඕනේ. මේ පැත්ත බිඳුව එහෙනම් මෙතන 9ක් වෙන්න ඕනේ. 9යි වෝල්ට් වෙනවා. දැන් බලන්න වැඩි. දැන් ගැලනෝමීටරේ අපි දෙපැත්තම ස්පර්ශ කරනවා. දැන් ගැලනෝමීටරේ මේ පැත්ත ස්පර්ශ කරත් විභවාන්තරය කීයද? හොඳ අගයක් තියෙනවා 5 වෝල්ට්. ගැලනෝමීටරේ මේ පැත්ත ස්පර්ශ කරත් මේ කෙලවර ස්පර්ශ කරත් දැන් සන්තුලන ලක්ෂයක් අරගන්න දෙපැත්ත ස්පර්ශ කරලා බලලා සන්තුලන ලක්ෂයක් තියෙනවද කියලා බලලා ඒ සන්තුලන ලක්ෂණ එහෙමනේ හොයන්නේ. ඒතකොට දෙපැත්ත ස්පර්ශ කරනවානේ. ඒතර මෙතන වෝල්ට් 5ක සැලකිය යුතු විභවාන්තරයක් පෙන්වනවා. හැබැයි මෙන්න මෙතන මේ පැත්ත ස්පර්ශ කරොත් වෝල්ට් 1යි. මෙතන ස්පර්ශ කරොත් එයාගේ වෝල්ට් 9ක් පෙන්වනවා. එයාගේ වෝල්ට් 9ක් පෙන්වනවා.
දැන් ගැටලු දෙක මෙහෙමයි. මේක ගැටලුවක් නැහැ. පහ පහ ඉතින් හොඳ වෝල්ටිය තා පෙන්නනවා. මෙතන එකක සංවේදීතාවය අඩුයි මේ. එක පැත්තක සංවේදීතාවය අඩු වෙනවා. එක පැත්තක සංවේදීතාවය අඩු වෙලා තියෙන්නේ. එතකොට අර වෝල්ට් එක නිකන් බිඳුවට කිට්ටුවෙන් පෙන්වන්නත් පුළුවන්. බිඳුවයි වගේ පෙන්වන්නත් ඉඩ තියෙනවා. වෝල්ට් එක බිඳුවයි කියලා පෙන්වන්න අපිට මොකද? අර ලොකු අනුපාතයක් ගත්තොත් ඉතින් මෙතන දශම ගාණක් වගේ આવොත් බිඳුවයි කියලා පෙන්වන්නත් ඉඩ තියෙනවා. එතකොට මෙතන සංවේදීතාවයේ ගැටලුවක් වෙනවා. මේ ගැලුනොමීටරේ මේ කෙලවර ස්පර්ශ කරද්දී හානි වීමේ ගැටලුවකුත් සිද්ධ වෙනවා. එතකොට මේ හානිය දුරු කරන්න ගැලුනොමීටරේ තවදුරටත් සංවේදීතාවය අඩු කරන්න සිද්ධ වෙනවා ආරක්ෂක ප්‍රතිරෝධයගේ වැඩි කළා. එතකොට මෙයාගේ මේ කෙලවර ස්පර්ශ කරද්දිත් නිකන් අපිට බිඳුවයි කියලා පෙන්වන්න ඉඩ තියෙනවා. මොකද මෙතන විභවාන්තරය අඩු නිසා. පැහැදිලිද? එතකොට සම්තුලන ලක්ෂ්‍ය හරි මැද්දට එනකොට තමයි ගැලනෝමීටරය වඩා සංවේදීව පාඨාංක දෙන්නේ. මොකද මෙන්න මෙතන සංවේදීතාවයේ ගැටලුවක් නිර්මාණය වෙනවා. මෙන්න මේතෙන්දී සංවේදීතාවයේ ගැටලුවක් නිර්මාණය වෙනවා. මම මේ නිකන් දලාගයන් ගත්තේ. තව අනුපාත වැඩි වුණොත් කියන්නේ මෙයා 100ට 900 නෙමෙයි. මෙයා 9900 වගේ වුණොත්. හරිද? 9900 වුණොත් එතකොට මෙතන විභවාන්තරය එන්නේ 9.9ක්. මෙතන විභවාන්තරය එන්නේ 0.1ක්. හරිද? ඔය වගේ නෙන්නේ. 1.99 වගේ වුණොත්. හරිද? එතකොට මෙයා පෙන්වන්නේ බිඳුවමයි කියලා. එතකොට අර සන්තුලන ලක්ෂ්‍ය හරි මැද්ද තිබ්බොත් තමයි ප්‍රතිරෝධ දෙක සමාන වෙලා හොඳ සංවේදීතාවයක් ගැලනෝමීටරේ දෙපැත්තටම පෙන්වන්නේ. සන්තුලන ලක්ෂ්‍ය කෙලවරකට වගේ තිබ්බොත් ප්‍රතිරෝධ දෙක අතර අනුපාතය වැඩි නිසා ගැලනෝමීටරය පාඨාංග ගන්නකොට සංවේදීතාවය අඩු වෙන්න පුළුවන්. අඩු වෙනවා. සංවේදීතාවය අඩු වෙනවා. අන්න ඒකත් දෝෂයක් ඉතින්. මොකද මෙයා මේ කෙලවරෙදිත් බිඳුව කියලා පෙන්නන. 0.1 කියන්නේ ඉතින් බිඳුවමනේ. මෙයා මේ කෙලවරෙදි බිඳුවයි කියලා පෙන්වන්න ඉඩ තියෙනවා. හරිද? එහෙනම් තුන්වෙනි හේතුවක් ලියාගන්න. දැන් මෙතන හේතු තුන අහන නිසා අර සාමාන්‍යයෙන් ගන්න හේතු දෙක ලිව්වා නම් ප්‍රමාණවත්. තුන්වෙනි හේතුවක් ලියාගන්න මෙහෙම. ඒක පොඩ්ඩක් විස්තර කරලම ලියාගමු. සන්තුලන ලක්ෂ්‍ය හරි මැද්දට වගේ සන්තුලන ලක්ෂය හරි මැදට වන්නට තිබුණහොත් සන්තුලන ලක්ෂය හරි මැදට වන්නට තිබුණහොත් R1 හා R2 වගයන් සමාන බැවින් R1 හා R2 වගයන් ආසන්න වශයෙන් සමාන බැවින් R1 හා R2 වගයන් ආසන්න වශයෙන් සමාන බැවින් R1 හා R2 වගයන් ආසන්න වශයෙන් සමාන බැවින් කම්බිය දෙකළවරේදීම ගැල්වනෝමීටරය හොඳ සංවේදීතාවයක් පෙන්වයි. කම්බිය දෙකළවරේදීම ගැල්වනෝමීටරය හොඳ සංවේදීතාවයක් පෙන්වයි. කම්බිය දෙකළවරේදීම ගැල්වනෝමීටරය හොඳ සංවේදීතාවයක් පෙන්වයි. හරිද? ඊළඟට යටින් ලියා ගන්න. එතන මේ රූපේ ඇඳ ගන්න ඉඩ තියාගන්න. ඔතන ඔය විස්තරේ මේ රූපේ ඇඳ ගන්න ඉඩ තියාගෙන මේ රූපෙට ඉඩ තියාගන්න. එතන දාගන්න මේ විභවාන්තර දෙක වෙන පාටකින් දෙපැත්තෙම පහයි පහයි පෙන්වනවා. දෙපැත්තටම සංවේදීතාවය වැඩි කියලා. හරිද? ඊට පස්සේ යටින් ලියා ගන්න සන්තුලන ලක්ෂ්‍ය කෙලවරකට වන්නට තිබුණහොත්
සන්තුලන ලක්ෂය කෙලවරකට වන්නට තිබුණහොත් සන්තුලන ලක්ෂය කෙලවරකට වන්නට තිබුණහොත් R1 R2 අනුපාතය මෙහොලෙන් R1 හා R1 හා R2 සන්තුලන ලක්ෂය කෙලවරකට වන්නට තිබුණහොත් R1 හා R2 අතර විශාල වෙනසක් ඇති බැවින් R1 හා R2 අතර විශාල වෙනසක් ඇති බැවින් විශාල වෙනසක් ඇති බැවින් ගැල්වනෝමීටරය එක් කෙලවරකදී ගැල්වනෝමීටරය එක් කෙලවරකදී අඩු සංවේදීතාවයක් පෙන්වයි. අඩු සංවේදීතාවයක් පෙන්වයි. හරිද? දැන් මේක මෙහෙමයි මෙන්න මේ කෙලවරේදී තමා දැන් 9 වෝල්ට් විභවාන්තරයක් තියෙන්නේ මෙතනනේ. හරිද? ඔන්න ඔය කෙලවරේදී තමා සංවේදීතාවය අඩු කරන්න සිද්ධ වෙන්නේ. ඇයි? එතන මනින්නේ ලොකු විභවාන්තරයක් නිසා ගැල්වනෝමීටරයේහි සංවේදීතාව අඩු කරන්න සිද්ධ වෙනවා. ගැල්වනෝමීටරයේ අඩු සංවේදීතාවය අඩු කරන්නේ ආරක්ෂක ප්‍රතිරෝධය ආරක්ෂක ප්‍රතිරෝධය RS වැඩි කරලා. හරිද? ඒතකොට ආරක්ෂක ප්‍රතිරෝධය වැඩි කරලා සංවේදීතාවය අඩු කරන්න සිද්ධ වෙනවා. හරිද? සංවේදීතාවය අඩු කරන්න සිද්ධ වෙන්නේ මෙතනදී ගැල්වනෝමීටරය පරිස්සම් කරගන්න ඕන නිසා. හොඳයි. ඉතින් ඒ ගැල්වනෝමීටරයමනේ අපි මෙතනටත් පාවිච්චි කරන්නේ. ඒ ගැල්වනෝමීටරයම අපි මෙතනටත් පාවිච්චි කරද්දී ඒ වෙලාවේදී ගැල්වනෝමීටරය පෙන්වන පාඨාංකය පෙන්වන්නේ අඩු සංවේදීත්වයකින්. අඩු සංවේදීත්වයක් ඇති නිසා පාඨාංකය ශුන්‍යයි බව පෙන්විය හැකිය. හරිද? එතකොට මෙන්න මෙතනදී ගැටලුව තියෙන්නේ වෝල්ට් 0.1ක් තිබ්බට දැන් අපි කතා කරන්නේ මෙතන 100යි 9900යි වගේ තිබුණොත් 100යි 9900යි වගේ තිබුණොත් මේක විභවාන්තරෙන්නේ 0.1යි 9.9 වෝල්ට් නේ. එහෙම වුණොත් අර 0.1 වෝල්ට් වගේ එක ආසන්න වශයෙන් 0යි කියලා පෙන්නයි. ඒක මේ කෙලවරේදීත් වෝල්ට් 0 සඳරන ලක්ෂ්‍ය කෙලින්ම මේ කෙලවරේ කියලා පෙන්නයි. හරිද? එහෙම ගැටලුවක් නිර්මාණය වෙන්නේ. අර සංවේදීතාවය අඩු කරන්න සිද්ධ වෙන්නේ අර විභවාන්තරය වැඩි දැනදී. සංවේදීතාවය අඩු කරන්න සිද්ධ වෙන්නේ මෙතනදී. ඒ සංවේදීතාවය අඩු කරපු නිසා තමයි මෙතන 0යි කියලා පෙන්නන්නේ. මෙතන RS ට ලොකු වගයක් දාන්න වෙනවා. එතනදී RS ට ලොකු වගයක් දාන්න වෙච්ච නිසා තමයි මෙතන 0යි කියලා පෙන්නන්නේ.
එතකොට අර අඩු සංවේදීත්වයකින් පාඨාංග පෙන්වනවා. හරිද? එතකොට දැන් ඔය විස්තරේ ලියන්න බෑනේ උතන හේතු අහලා තියෙන ඉඩේ. මේ සමස්ත විස්තර මේ සමස්ත පැහැදිලි කිරීමනේ. ඒතර ඔය හේතුව අහලා තියෙන තැන තුන්වෙනි හේතුවක් විදියට ඕනනම් දාගන්න මේකේ සංක්ෂිප්ත එක මේක ඇත්තම කතන්දර ඒක ගැලනෝමීටරේ සන්තුලන ලක්ෂ්‍ය හරි මැද වගේ තියෙද්දි තමයි උපරිම සංවේදීත්වයකින් පාඨාංක ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරිද? එහෙනම් හේතුව ලියාගන්න සන්තුලන ලක්ෂය කම්බියේ හරි මැද ඇති විට සන්තුලන ලක්ෂය කම්බියේ හරි මැදට වන්නට ඇති විට සන්තුලන ලක්ෂය කම්බියේ හරි මැදට වන්නට ඇති විට සන්තුලන ලක්ෂය කම්බියේ හරි මැදට වන්නට ඇති විට මැද බිඳු ගැල්වනෝමීටරය වැඩි සංවේදීත්වයකින් භාවිතා කළ හැක. සන්තුලන ලක්ෂය කම්බියේ හරි මැදට වන්නට ඇති විට මැද බිඳු ගැල්වනෝමීටරය වැඩි සංවේදීත්වයකින් භාවිතා කළ හැක. වැඩි සංවේදීත්වයකින් භාවිතා කළ හැක. හරිද? ඔය කතාව පොඩ්ඩක් මතක තියාගන්න. මේ අන්තිමට කරපු කතාව මේ තනියෙන් පොඩ්ඩක් හිතන්න රූප සටහනක් ඇඳලා මේ මොකද්ද මේ වෙන්නේ කියන එක ඔලුවට දාගන්න දෙතුන් පාරක්ම හිතලා. මොකද ඕක මේ අන්තිමට අපි මේ කියපු කතන්දරේ ඕක අලුත් එකක් ඈ. අලුත් කියන්නේ මේ මීට කලින් වැඩිය අහුවෙන්නේ නැති පොයින්ට් එකක්. හරිද? මීට කලින් වැඩිය අහුවෙන්නේ නැති පොයින්ට් එකක්. එතකොට අවුරුද්දක අපිට ප්‍රශ්නයක් විදිහටම දෙන්න ඉඩ තියෙනවා සන්තුලන ලක්ෂ්‍ය මැදට ආපුවාම ඇයි ගැලනෝමීටරේ සංවේදීත්වය වැඩි වෙනවද අඩු වෙනවද හේතු දක්වන්න වගේ එකක්. ඔය හේතුව තමයි අපි මේ මෙච්චර වෙලා කතා කරේ. එතකොට ඒ හේතුව පොඩ්ඩක් ආයි පාරක් තනියෙන් කියවලා තනියෙන් හිතලා බලන්න මොකද වෙන්නේ සන්තුලන ලක්ෂ්‍ය මැදට ආවොත් මේ දෙපැත්ත සමාන වෙනවා. සන්තුලන ලක්ෂ්‍ය කෙලවරකට ආවොත් එක කෙලවරක් ලොකු වෙනවා අනිත් කෙලවර පොඩි වෙනවා. ඒක ලොකු එකට අදාළව ගැලනෝමීටරේ සකස් කරගෙන පොඩි එක මනින්ද පොඩි එක බිඳුවයි කියලා පෙන්නනවා. ඔච්චරයි. ලොකු එකට අදාළව පාඨාංග ගන්නකොට සංවේදීතාවය අඩු කරන්න සිද්ධ වෙනවා. එහෙම සංවේදීතාවය අඩු කරලා පොඩි එක මනිද්දි පොඩි එක බිඳුවයි කියලා පෙන්නනවා. ලොකු එකට අදාළව පාඨාංග ගන්නෙද්දි සංවේදීතාවය අඩු කරන්න සිද්ධ වෙනවා. එහෙම අඩු කරාට පස්සේ පොඩි පාඨාංගෙ මනිද්දි පොඩි පැත්ත මනිද්දි සංවේදීතාවය මේ පාඨාංග බිඳුවයි කියලා පෙන්වන්න ඉඩ තියෙනවා. අන්න ඒකයි ওই සංවේදීතාවය ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ අඩු සංවේදීතාවයකින් පාඨාංග ගන්න සිද්ධ වෙනවා කියලා අපි මෙතන කතා කළේ කෙලවරකට සන්තුලන ලක්ෂ්‍ය තිබුණොත්. හරිද? කෙලවරකට සන්තුලන ලක්ෂ්‍ය තිබුණොත්. එතකොට වැඩි සංවේදීතාවයකින් පාඨාංග ගන්න පුළුවන් වෙන්නේ සන්තුලන ලක්ෂ්‍යේ හරි මැදට වගේ තිබුණොත්. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න.